අයිබෝවන් යථාර්ථවාදීව ලෝකයේ දෙස බලන්නට සත්‍ය සිදුවීම් සම්පින්ඩනයක පුවත් දිගහැරුම ශ්‍රද්ධා 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම සමගි සම්පත්. ප්‍රථමයෙන් අවධානය දවසේ තතුරගත් ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. දිවුලපිටිය කොවිඩ් ආසාදිත පොකුර දහස ඉක්මවයි. වැලිසර බැන්ඩික්ස් ආයතනයේ සේවකයෙකුටත් කොරෝනා. නිරෝධායන ඇඳිරි නීතිය පොලිස් බලප්‍රදේශ 18ක් වෙත පැනවෙයි. දිවුලපිටිය කොවිඩ් පොකුරේ පළමු ආසාදිතයා දිවුලපිටියේ කාන්තාව නොවන බව සෞඛ්‍යාංශ පවසයි. මේ කාන්තාව නෙවෙයි පළවෙනි රෝගියා. මේ රෝගියා අතර මැද කෙනෙක්. ඒතකොට ඊට කලින් රෝගී වෙච්ච අය එතන ඉඳලා තියෙනවා. උසස් පෙළ හා ශිෂ්‍යත්ව විභාග නියමිත දිනට පැවැත්වීමට රජය තීරණය කරයි. වසර අවසානයේ කොරෝනාවට එරෙහිව එන්නතක්. දිනක් තුළ මෙරටින් වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිතින් සංඛ්‍යාව ඊයේ දිනෙන් වාර්තා වුණා. ඒ මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්තශාලාව හා සම්බන්ධ කොවිඩ් ආසාදිත පුකුරේ නව ආසාදිතින් 729 දෙනෙකු ඊයේ හඳුනා ගැනීමත් සමගයි. එමෙන්ම අද දිනේදීද එම ආසාදිත පුකුරේ නව ආසාදිතින් 194 දෙනෙකු හඳුනාගෙන තිබුණා. ඒ අනුව එහි සමස්ත ආසාදිතින් සංඛ්‍යාව 1022ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ අතර වැලිසර බ්‍රැන්ඩික්ස් කර්මාන්තශාලාවේ සේවකයෙක්ද COVID-19 ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන ඇති බවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරන්නේ. මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලක සේවය කරන කාන්තාවකට COVID-19 ආසාදිත බවට පසුගිය 3 වෙනිදා හඳුනා ගැනීමත් සමග ඇගේ ආශ්‍රිතයන් PCR පරීක්ෂණවලට ලක් කිරීමට පියවර ගැනුණා. ඒ අනුව ප්‍රථමයෙන් වාර්තා වූ ඇඟලුම් සේවිකාවගේ COVID ආසාදිත දියණිය ඉගෙනුම ලැබූ පාසලේ 11 වන ශ්‍රේණියේ සිසුන් 41ක් විදුහල්පතිවරයා ගුරුවරුන් සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ 57 දෙනෙකුද PCR පරීක්ෂණවලට ලක් කෙරුණා. කෙසේ වෙතත් ඔවුන්ට COVID වෛරසය ආසාදනය වී නොමැති බවයි දිවුලපිටිය පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක SAUT කුලතිලක මහතා සඳහන් කළේ. පාසලේ සිසුන් සහ ගුරුවරුන්ද මේ වන විට නිවාස නිරෝධායනයට ලක් කර ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ. මේ අතර මිනුවන්ගොඩ ඇඟලුම් ආයතනයේ සේවයේ නියුතු හොරණ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු කොවිඩ් ආසාදිත බවට ඊයේ දහවල් නාගොඩ මහරෝහලේ සිදු කර PCR පරීක්ෂණයකින් තහවුරු වී තිබෙනවා. ඒ සමගම අදාළ පුද්ගලයා IDH රෝහල වෙත යොමු කළ බවයි වාර්තා වන්නේ. ඔහුගේ බිරිඳද හොරණ මූලික රෝහලේ හෙදියක් වශයෙන් සේවය කරන අතර ඇයද PCR පරීක්ෂණයකට ලක් කර තිබෙනවා. එමෙන්ම ඇය සේවය කළ රෝහලේ 5 වන වාට්ටුව මෙවන විට తాවකාලිකව වසා දැමීමටයි පියවරගෙන ඇත්තේ. මේ අතර අහංගම ප්‍රදේශයේ විහාරස්ථානයක ස්වාමින් වහන්සේ නමක්ද මිනුවන්ගොඩ ඥාති නිවසකට ගොස් ආපසු විහාරස්ථානයට වැඩම කිරීමෙන් අනතුරුව එම ස්වාමින් වහන්සේ ඇතුළු විහාරස්ථානයේ ස්වාමින් වහන්සේලා 19ක් සොයන් නිරෝධායනයට යොමු කර තිබෙනවා. හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ප්‍රමෝද සිරිවර්ධන මහතා සඳහන් කළේ මෙම ස්වාමින් වහන්සේ සියලු දෙනාම PCR පරීක්ෂණ සඳහා යොමු කළ බවයි. අදාළ ස්වාමින් වහන්සේ පැමිණි නිවසට මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ සේවය කරන සේවිකාවක්ද පැමිණ තිබීම හේතු වෙනුයි එම ස්වාමින් වහන්සේලා සොයන් නිරෝධායනයට යොමු කර ඇත්තේ. මේ අතර නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්‍යාරච්චි මහත්මිය සඳහන් කරන්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාදිතින් විශාල පිරිසක් වාර්තා වීමත් සමග ඔවුන් රෝහල් වෙත රැගෙන යාමට නිවෙස් වෙත ගිලන් රථ යොමු කළද ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යෑම ඔවුන් ප්‍රතික්ෂේප කිරීමේ ප්‍රවණතාවක් මතුව ඇති බවයි. තවද රෝගීන් හඳුනා ගැනීම සඳහා තවදුරටත් PCR පරීක්ෂණ සිදු කරන බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ඔවුන්ගේ නිවෙස් වෙත ගිලන් රථ සේවා ලබා දීමට පියවරගෙන ඇති බවත් අමාත්‍යවරිය සඳහන් කරනවා. මේ හේතුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් නිවෙස් වෙත යොමු කරනු ලබන ගිලන් රථ මගින් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යෑමට පියවර ගන්නා ලෙසයි ඇය ජනතාවගෙන් ඉල්ලීමක් කරන්නේ. ප්‍රතිකාර සේවා සඳහා යොමු නොවී මගහැර සිටීම නිරෝධායන පනත යටතේ වරදක් බැවින් එසේ සිදු කරන අයට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බවද සෞඛ්‍ය අමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කරනවා. මේ අතර මෙරට තුළ නැවතත් මතුව ඇති කොවිඩ් අවදානම හේතුවෙන් එම වෛරසය පැතිරීම පාලනය කිරීමේදී ඒ සම්බන්ධ තොරතුරු වසන් කරන පුද්ගලයන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. පසුගියදා මිනුවන්ගොඩ ප්‍රදේශයේ කම්හලක ඇතිවෙච්ච තත්ත්වයක් එක්ක කොවිඩ් ව්‍යාප්තිය පිළිබඳව නැවත ප්‍රශ්නගත් තත්ත්වයක් මතුවුණා. මේ සම්බන්ධයෙන් පොලිසිය ඒ වගේම ආරක්ෂක බලධාරීන් සෞඛ්‍ය බලධාරීන් අවශ්‍ය පියවර ගනිමින් පවතිනවා. මේ පිළිබඳව තොරතුරු සොයා බැලීමේදී
සමහර පාර්ශවයන් විසින් ඒ වගේම සමහර පුද්ගලයන් විසින් යම් යම් ආකාරයේ තොරතුරු සඟවන බවට වාර්තා වී තිබෙනවා. විශේෂයෙන්ම අපි සඳහන් කරන්නට කැමති එවැනි තොරතුරු සඟවන අය ඉන්නවා නම් ඒ අයට විරුද්ධව ඉතා දැඩි අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තු වෙනවා. සෞඛ්‍ය බලධාරියෙක් නැත්නම් පොලිසිය ඔබෙන් ප්‍රශ්නයක් ඇහුවොත් ඒ ප්‍රශ්නයට අනිවාර්යෙන්ම උත්තර දෙන්න ඕනේ. ඔබ ආපු ගියපු ස්ථාන ඔබ ඇසුරු කළ අය ගැන සඳහන් කරන්න ඕනේ. ඒ වගේම මේ කොවිඩ් රෝගී රෝග ලක්ෂණ තියෙනවා නම් වහාම සෞඛ්‍ය බලධාරීන් වෙත අනාවරණය කරන්න ඕනේ. ඒ විතරක් නෙමෙයි එම රෝග ලක්ෂණ තියෙන අයගේ නැත්නම් තිබිච්ච අයගේ පවුල්වල අනිත් අය ළඟින් ඇසුරු කළ අය සියලු දෙනාම ස්වයං නිරෝධායන ක්‍රියාවලියට ලක් වෙන්න ඕනේ. මේ කරුණු යම් කිසි කෙනෙක් සඟවනවා නම් ඔවුන් නීතිය ඉදිරියේ වරදක් කරනවා. ඒ විතරක් නෙමෙයි මෙම රෝග ලක්ෂණ තියෙන කෙනෙක් සඟවලා තබා ගන්න උත්සාහ කරනවා නම් ඒ අයත් නීතිය ඉදිරියේ වරදක් කරනවා. එවැනි සඟවා තබා ගැනීමට උත්සාහ කරන ස්ථාන සමහර විට නිශ්චල දේපොළක් නැත්නම් චංචල දේපොළක් වෙන්න පුළුවන්. ඒ සියල්ලත් පොලිස් භාරයට ගැනීමට තහනමට ගැනීමට අපි බලාපොරොත්තු වෙනවා නිරෝධායන සහ රෝග වැළැක්වීමේ ආඥා පනත යටතේ. ඒ වගේම යම් කිසි කෙනෙක් මේ තොරතුරු සඟවනවා නම් ඒ සැඟවීමේ ප්‍රතිඵලයක් හැටියට තව කෙනෙකුට මේ රෝගය ව්‍යාප්ත වුණොත් ඒ අපරාධ නීතිය යටතේ දඬුවම් ලැබිය හැකි වරදක්. ඒ විතරක් නෙමෙයි මේ රෝගය ව්‍යාප්ත වෙලා යම් කෙනෙක්ගේ මරණය සිදු වුණොත් නොසැලකිලිමත් ක්‍රියාවකින් නැත්නම් චේතනාන්විත ක්‍රියාවකින් යම් කෙනෙක්ගේ මරණය සිදු කිරීම පිළිබඳව පවා කටයුතු කිරීමේ හැකියාවක් තියෙනවා. මේ අතර ගම්පහ දිස්ත්‍රික් මහරෝහලේ වෛද්‍යවරයෙකුටද COVID-19 ආසාදනය වී ඇති බවට අනාවරණය වී තිබෙනවා. මෙම වෛද්‍යවරයාගේ පෞද්ගලික බෙහෙත් ශාලාවෙන් මිනුවන්ගොඩ ඇඟලුම් ආයතනයෙහි සේවිකාවන් කිහිප දෙනෙකුට ප්‍රතිකාර ලබා දී ඇති බවයි වාර්තා වන්නේ. එම වෛද්‍යවරයා ප්‍රතිකාර සඳහා IDH රෝහල වෙත යැවීමට පියවරගත් බව ගම්පහ රෝහල් නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රියන්තීලේ පෙරුම් මහතා පවසනවා. මේ අතර කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ පිරිසිදු කිරීමේ අංශයේ සේවයේ නියුතු සේවිකාවකටද COVID-19 ආසාදනය වී ඇති බවට අනාවරණය වී තිබෙනවා. ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් G.A. චන්ද්‍රසිරි මහතායි එය තහවුරු කර ඇත්තේ. හලාවත ප්‍රදේශයේ පදිංචි එම 50 හැවිරිදි සේවිකාව රෝගී තත්ත්වයකින් පෙළෙන බවට තොරතුරු වාර්තා වීමත් සමග ඇය මීගමුව මහරෝහල වෙත ඊයේ සවස ඇතුළත් කර PCR පරීක්ෂණයකට ලක් කර තිබෙනවා. මේ වන විට මෙම සේවිකාව මීගමුව මහරෝහලේ සිට වැඩිදුර වෛද්‍ය ප්‍රතිකාර සඳහා කොළඹ IDH රෝහල වෙත මාරු කර යවා ඇති බවයි වාර්තා වන්නේ. මේ අතර COVID-19 වසංගතයේ පැතිර යාම පාලනය කිරීමේ අරමුණින් වහාම ක්‍රියාත්මක වන පරිදි මධ්‍යම පළාත තුළ උපකාරක පන්ති පැවැත්වීම නැවත දැනුම් දෙනතුරු අත්හිටුවීමට පියවරගෙන තිබෙනවා. ඒ මධ්‍යම පළාත ආණ්ඩුකාර ලලිත් යු ගමගේ මහතාගේ උපදෙස් අනුවයි. මේ අතර රාගම රෝහලේ කොවිඩ් ආසාදිතින් රඳවා තබන වාට්ටුවේ සිටි වයස අවුරුදු 62ක පමණ රෝගියෙකු ඊයේ රාත්‍රියේ එම රෝහලෙන් පලා ගොස් තිබෙනවා. එම පුද්ගලයාට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට අනාවරණය වී ඇති බවයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ. කෙසේ වෙතත් එම පුද්ගලයා නැවත රාගම රෝහලේ බාහිර රෝගී අංශයට බාර වී තිබෙනවා. මේ වන විට මෙරටින් වාර්තා වන සමස්ත COVID-19 ආසාදිතින් සංඛ්‍යාව 4252ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව ප්‍රතිකාර ලබන ආසාදිතින් සංඛ්‍යාව 1165ක්. වෛරස් ආසාදිතයයි සැක සහිතව රෝහල්වල විමර්ශනය යටතේ පසුවන පුද්ගලයන් සංඛ්‍යාව 201ක්. මේ වන විට COVID-19 වෛරසය ආසාදනය වීමෙන් සුවය ලැබූ සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 3274ක් ලෙසයි. පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් මේ වන විට ගම්පහ කැලණිය සහ මීගමුව කොට්ටාශවල පොලිස් බල ප්‍රදේශ කිහිපයකට නිරෝධායන ඇඳිරි නීතිය පැනවීමට කටයුතු කර තිබෙනවා. ඒ අනුව අද උදැසන සිට ගම්පහ පොලිස් කොට්ටාසයට අයත් ගම්පහ ගනේමුල්ල කිරිඳිවැල දොම්පේ මල්වතු හිරිපිටිය මීරිගම නිට්ටඹුව පූගොඩ වීරකුල වැලිවේරිය පල්ලේවෙල සහ යක්කල පොලිස් බල ප්‍රදේශවලට මෙන්ම කැලණිය පොලිස් කොට්ටාසයට අයත් ජාඇල සහ කඳාන පොලිස් බල ප්‍රදේශවලටද පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක කර තිබෙනවා. එමෙන්ම සීදුව පොලිස් බල ප්‍රදේශයටද නැවත දැනුම් දෙනතුරු පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මකයි. මීට පෙර දිවුලපිටිය මිනුවන්ගොඩ සහ වේයන්ගොඩ පොලිස් බල ප්‍රදේශවලට පොලිස් ඇඳිරි නීතිය පැනවීමට කටයුතු යෙදූ අතර තවදුරටත් එම ප්‍රදේශවලටද නැවත දැනුම් දෙනතුරු ඇඳිරි නීතිය ක්‍රියාත්මක වනවා. මේ අතර පනවා ඇති නිරෝධායන ඇඳිරි නීති කාල සීමාව තුළ සියලු පුද්ගලයන් තම නිවෙස් තුළම රැඳී සිටිය යුතු බවයි පොලිසිය අවධාරණය කර සිටින්නේ. ඇඳිරි නීති කාල සීමාව තුළ එම ප්‍රදේශයට ඇතුළු වීම සහ පිටවීමද සම්පූර්ණයෙන්ම තහනම් බවයි පොලිස් මාධ්‍ය කොට්ටාශය සඳහන් කළේ. එසේ මෙම බල ප්‍රදේශ හරහා දුරගමන් සේවා බස් රථ ගමන් කිරීමේදී බස් රථ නැවැත්වීම මගින් බැස්සවීම හෝ මගින් නංවා ගැනීම සිදු නොකළ යුතු බවයි පොලිසිය සඳහන් කළේ.
කොවිD-19 වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගත් මිනුවන්ගොඩ ඇඟලුම් කම්හල් සේවිකාව එම පොකුරේ පළමු ආසාදිතයා නොවන බවට අනාවරණය වී තිබෙන බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසනවා. ඒ අනුව පළමුව හඳුනාගත් කාන්තාව ඇඟලුම් කර්මාන්ත ශාලාව ආශ්‍රය නිර්මාණය වූ කොරෝනා පොකුරේ අතරමැදි අයෙකු බවට නිගමනය කළ හැකි බවයි ඒ මහතා සඳහන් කරන්නේ. ඇත්ත වශයෙන්ම අපිට වාර්තා වෙච්ච පළවෙනි කාන්තාවට රෝග ලක්ෂණ එන්නේ 28 වෙනිදා. ඊට පස්සේ ඇය රෝහලට ඇතුල් වෙන්නේ සැප්තැම්බර් 30 වෙනිදා. අපි ඇව ඊට පස්සේ තමයි අපි ඇව කොවිඩ්-19 රෝගියෙක් විදිහට හඳුනාගන්නේ. නමුත් සැප්තැම්බර් 20 වෙනිදා විතර ඉඳන් ආයතනයේ සේවකයන් අතර පර්සන රෝග තත්ත්වයක් තිබුණයි කියලා වාර්තා වෙලා තියෙනවා. ඒකට එහෙමනම් මේ කාන්තාව නෙවෙයි පළවෙනි රෝගියා. මේ රෝගියා අතර මැද කෙනෙක්. ඒතකොට ඊට කලින් රෝගී වෙච්ච අය එතන ඉඳලා තියෙනවා. ඒ වගේ කෙනෙකුෙන් තමයි බොහෝ දුරට මේ කාන්තාවට බෝ වෙන්නේ නැත්තේ. එතකොට සමහර විට 20 වෙනිදා විතර වගේ වෙනකොට රෝග ලක්ෂණ මතුවනා නම් සමහරට ඊටත් දවස් 10කට සමහරට සති 2කට කලින් වගේ වෙන්නත් පුළුවන්. මේ රෝග තත්ත්වය එතෙන්ට ඇතුල් වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා අපිට ඒ ආපස්සට ගොඩාක් කරුණු හොයන්න වෙනවා, තොරතුරු හොයන්න වෙනවා. අත්‍යවශ්‍යයෙන් මෙතන 800 ගණනකකින් කවුද පළවෙනියා කියන එක හොයන එක ඉතාමත්ම දුෂ්කර වෙන්න පුළුවන්. මෙතන වැදගත්ම දේ තමයි මෙතන වෙච්ච රෝගීන්ගෙන් වැඩි ප්‍රතිශතයක් ඉන්නේ ගම්පහ දිස්ත්‍රික්කය තුල. ඒ නිසා තමයි ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ ගණනාවකම ඇඳිරි නීතිය පනවලා සංචරණය සීමා කරන්න අපිට සිද්ධ වුණේ. ඊට අමතරව රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ සේවය කරන අය නිවාඩු ලබා ගින් ගෙවල් වල හිටපු නිසා ගෙවල් වලදී මේ දැනගත්තු වහාම මේ ආයතනය තුල රෝගය ව්‍යාප්ත වෙනවයි කියලා අපි ඒ ගෙවල් වල ගිහින් හිටපු අයත් ඔවුන්ගේ පවුල් වල අයත් නිරෝධායනය කිරීමට කටයුතු කළා. ඔවුන්ගේ PCR පරීක්ෂණ ඒ ප්‍රදේශවලදී සිදු කළා. ඒ අනුව ප්‍රදේශ ගණනාවකින් අපිට රෝගීන් වාර්තා වෙලා තියෙනවා. ඒ අතර අනුරාධපුර දිස්ත්‍රික්කය, බදුල්ල දිස්ත්‍රික්කය, ගාල්ල, කුරුණෑගල, මොනරාගල, උත්තලම, කෑගල්ල, කළුතර, නුවර, මාතර, පොළොන්නරුව සහ රත්නපුර යන දිස්ත්‍රික්කවල අපිට රෝගීන් වාර්තා වෙලා තියෙනවා. එසේ වාර්තා වුණාට ඔවුන් නිරෝධායනය කිරීම සහ අවශ්‍ය ප්‍රතිකාර ලබා දීම මේ අවස්ථාවේදී සිදු වෙනවා. කපා දිස්ත්‍රික්කයේ මේ අපිට වාර්තා වුණ මිනුවන්ගොඩ පොකුර නිසා අවදානමක් කොළඹ තියෙනවා කියලා නැහැ. නමුත් මේ විදිහටම ඊළඟ පොකුර අපි නොදැනුවත්වම තවත් කොහේ හරි මේ මොහොතේ තියෙන ඉඩ තියෙනවා. අපි දන්නේ නැහැ. ඒ නිසා ඒ වගේ දෙයක් තියෙනවා නම් ඒ හඳුනා ගැනීම සඳහා අපි PCR පරීක්ෂණ සමාජය තුළ කළ යුතුයි. අපි මේ දේවල් කරනවා. ඒ වගේම බැන්ඩික්ස් කර්මාන්ත ශාලාව ආශ්‍රිතව කොල්ලුපිටියේ තියෙන ඔවුන්ගේ කාර්යාලය අපි PCR පරීක්ෂණ කරනවා. මොකද ඔවුන් සහ මිනුවන්ගොඩ ආයතනය අතර නිතරම පුද්ගල සම්බන්ධතාවය තිබිච්ච නිසා. සමස්තයක් වශයෙන් ජනතාව මේ අවස්ථාවේදී සැලකිලිමත් විය යුතුයි. අනවශ්‍ය විදියට බය වෙන්නත් ඕනේ නැහැ. නමුත් තමුන්ගේ සැලකිල්ල උපරිමයෙන්ම තියෙන්න ඕන. එතෙන්දී අපි ඊයේ තවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනකාල්තුමා නිවේදනයක් නිකුත් කළා. සැලසුම් කර තිබිච්ච සියලුම රැස්වීම්, හමුවීම්, එකතු වීම නවත්තන්න කියලා අත්‍යවශ්‍ය නොවන සියලුම දේවල් නැවැත්විය යුතුයි. නොකර බැරි දෙයක් තියෙනවා නම් උදාහරණයක් විදිහට අවමගුල් උත්සවයක්, දැන්ටමත් සංවිධානය කරපු මගුල් උත්සවයක් වගේ දෙයක් කරන්න පුළුවන්. නමුත් අනිත් රැස්වීම්, සම්මන්ත්‍රණ, සංගීත සංදර්ශන, වෙනත් එන්ටර්ටේන්මන්ට්ස් වැඩ ඒ වගේ සියලුම දේවල් නැවැත්විය යුතුයි. කොවිD-19 වෛරසය වැළැක්වීම සඳහා මහජනයා සතු තොරතුරු ලබා දීමට පොලිස්පති පාලක මැදිරියක් හා පොලිස්පති මෙහෙයුම් මැදිරියක් පොලිස් මූලස්ථානයේ ස්ථාපිත කර ඇති බව පොලිසිය සඳහන් කරනවා. ඒ අනුව පොලිසිය මගින් එම දුරකථනාංක ඇතුළත් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. කොවිD-19 පොලිස්පති පාලක මැදිරියේ රිජු දුරකථනාංක වන 19.3 අංකයට අමතරව තොරතුරු ලබා දිය හැකි අනිකුත් දුරකථනාංක වන්නේ 0.115 978යි 701 0.115 978යි 719 0.115 978යි 737 0.115 978යි 703 0.115 978යි 722 0.112 472යි 757 යන අංකයි. එමෙන්ම පොලිස් මූලස්ථානයේ මගින් 0.112යි 421යි 111 අංකයේ මගින්ද 0.112යි 345යි 553 යන ෆැක්ස් අංකය ඔස්සේද තොරතුරු දැනුම් දිය හැකි බවයි එහි සඳහන් වන්නේ. ඊට අමතරව 0.71යි 8යි 59යි 27යි 17 යන ජංගම දුරකථන මාර්ගය ඔස්සේද igp.cr@police.lk යන විද්‍යුත් ලිපිනය මගින්ද මහජනතාවට මීට අදාළ තොරතුරු දැනුම් දිය හැකි බවද එම නිවේදනයේ සඳහන්.
COVID-19 පොලිස් මෙහෙයුම් මැදිරියේ දුරකථන මාර්ගද මහජනයාට විවෘත වන අතර එම දුරකථනාංක ලෙස 0112 444 480 0112 444 481 0115 978 716 0115 978 731 යන දුරකථනාංක හැඳින්විය හැකි. එමෙන්ම IGP HELP DESK@police.lk යන විද්‍යුත් ලිපිනය ඔස්සේද මහජනයාට කොවිඩ් වැළැක්වීමට අදාළ තොරතුරු ලබා දිය හැකි බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ. උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාගය කල් දැමීමකින් තොරව නියමිත පරිදි පැවැත්වීමට රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව නිසි සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන්ට අනුගතව එම විභාග කටයුතු සිදු කරන බවයි අධ්‍යාපන අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා සඳහන් කළේ. අද රටේ ලොකු කුතුහලයක් තිබෙනවා මේ විභාග දෙක පිළිබඳ රජයේ තීරණය කුමක්ද කියන එක ගැන. දැන් මේ විභාග දෙවතාවක් දැනටම කල් තබලා තිබෙනවා. ඒ නිසා රජයේ ලොකු උනන්දුවක් තියෙනවා. කිසිසේත් හැකියාවක් තිබෙනවා නම් සෞඛ්‍ය පියවරවලට යටත්ව මේ විභාග දෙක තවත් දීර්ඝ කල් දැමීමකින් තොරව නියමිත දිනයට පැවැත්වීමට ශිෂ්‍යත්ව විභාගයේ පැවැත්වීමට තීරණය කරලා තිබුණේ මේ ඉරිදා. ඒ කියන්නේ ඔක්තෝබර් 11 වෙනිදා. එක වරුවයි. අධ්‍යාපන පොදු සහතික උසස් පෙළ විභාගය ආරම්භ කරන්න තියෙන්නේ සඳුදා ඔක්තෝබර් 12. ඒක නොවැම්බර් 6 වෙනිදා දක්වා පැවැත්වෙන විභාගයක්. ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින සම්පූර්ණ ශිෂ්‍ය සංඛ්‍යාව 3,31,000යි. විභාග මධ්‍යස්ථාන 2,936යි. උසස් පෙළ විභාගයට පෙනී සිටින අපේක්ෂකයන්ගේ සම්පූර්ණ සංඛ්‍යාව 3,62,000යි. විභාග මධ්‍යස්ථාන 2,648යි. එතකොට ඒ අනුව එක විභාග මධ්‍යස්ථානයක පෙනී සිටින උපරිම අපේක්ෂකයන්ගේ සංඛ්‍යාව 160ක් පමණ. විභාගයේ ආරම්භ වෙලා පවත්වාගෙන යනකොට ඒ ශිෂ්‍ය සංඛ්‍යාව අඩු වෙනවා. එම නිසා සියලු සාධක බොහොම පරිස්සමෙන් සැලකීමට භාජනය කරලා රජය තීරණයක් අරන් තිබෙනවා මේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ මානසික උනන්දුව, උද්‍යෝගය හා ධෛර්යය අනුව මේ විභාගය නියමිත පරිදි පැවැත්වීමට. හැබැයි අපි පැහැදිලිව කියන්න ඕනේ මේ වෛරසයේ හැසිරීම අවිනිශ්චිතයි. දැනට රජයේ තීරණය තමයි මේ විභාගය මේ විදියට පැවැත්වීමට. يعني ගම්පහ දිස්ත්‍රික්කයේ තුල විභාග මධ්‍යස්ථානවල විභාගයේ ලියන අපේක්ෂකයන් සම්බන්ධයෙන් ඒ මධ්‍යස්ථාන සුරක්ෂිත කරලා සෞඛ්‍ය අංශ සමග සාකච්ඡා කරලා ඒ සියලුම වැඩ කටයුතු කරනවා. ඒ වගේම ගම්පහ දිස්ත්‍රික්කයෙන් අනිත් දිස්ත්‍රික්කවලට ගමන් කරන ශිෂ්‍යයන් සම්බන්ධයෙන්ොත් ඒ වගේම ගම්පහ දිස්ත්‍රික්කයට පැමිණෙන අපේක්ෂකයන් වෙන දිස්ත්‍රික්ක ඒ සම්බන්ධයෙන්ොත් අපි ගමනාගමන මණ්ඩලය සමග සාකච්ඡා කරලා අංග සම්පූර්ණ වැඩපිළිවෙලක් සකස් කරලා තිබෙනවා. එතකොට විභාග මධ්‍යස්ථානවල විෂ බීජ හරණය, අනෙක් සෞඛ්‍ය ආරක්ෂක පියවර, දුරස්ථභාවයේ මුඛ ආවරණ ඒ සියල්ලක්ම එන විශේෂ අවධානයක් යොමු කරලා තමයි මේ විභාග පැවැත්වීම සඳහා වටාපිටාව පරිසරය නීමට. ඒ වගේම නිරෝධායනයට ලක් වෙලා තිබෙන ශිෂ්‍යයන් සඳහා විශේෂ මධ්‍යස්ථාන පිළියෙල කිරීමටත් අපි වැඩ කටයුතු කරගෙන යනවා. COVID-19 වෛරසය පාලනය කිරීම සඳහා මේ වන විට දිවයින පුරා විවිධ ස්ථානයන්හි විවිධ ක්‍රියාමාර්ග රැසක් අනුගමනය කරන බව අපට දක්නට ලැබෙනවා. මේ අතර දිවයින පුරා පිහිටි සියලුම උද්‍යාන තාවකාලිකව වසා තැබීමටද රජය තීරණය කර තිබෙනවා. COVID-19 වෛරසය ආසාදනය වූ රෝගීන් විශාල පිරිසක් මිනුවන්ගොඩ ප්‍රදේශයෙන් වාර්තා වීමත් සමග සෞඛ්‍යාංශ සහ ආරක්ෂකාංශ විසින් ලබා දෙන උපදෙස් පිළිපදින ලෙස භගවන්තලාව පොලිසිය විසින් වතුකරයේ ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් අද භගවන්තලාව නගරයෙන් ආරම්භ කළා. ඒ අනුව භගවන්තලාව පොලිසිය සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් එක්ව ශබ්ද විකාශන යන්ත්‍ර උපයෝගී කර ගනිමිනුයි මෙම දැනුවත් කිරීමේ වැඩසටහන දියත් කර තිබුණේ. ජනතාව වැඩිපුර ගැලසෙන ස්ථානවලට යෑමෙන් වළකින්න.
මේ අතර භගවන්තලාව නගරයෙන් ගමන් ආරම්භ කරන සියලුම බස් රථවල රියදුරන් සහ කොන්දොස්තරවරුන්ට ආසන ගණනට මගීන් ප්‍රවාහනය කරන ලෙසත් මුඛාවරණ නොපැළඳ බස් රථවලට පැමිණෙන මගීන්ට මුඛාවරණ පැළඳ පැමිණෙන ලෙසට උපදෙස් ලබා දෙන ලෙසටද පොලිසිය විසින් මෙහිදී දැනුවත් කළ බවයි වාර්තා වන්නේ. කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වන උඩරට මැණිකේ, පොඩි මැණිකේ, දෙනුවර මැණිකේ සහ විශේෂ දුම්රියන් වල ගමන් ගන්නා මගීන්ව දැනුවත් කිරීමට සහ එම මගීන්ගේ උෂ්ණත්වය පරීක්ෂා කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අද කටයුතු කර තිබෙනවා. කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කොටගල දුම්රිය ස්ථානයෙන් දුම්රියට ගොඩ වී දුම්රිය ධාවනය වන අතරතුරයි මගීන්ව පරීක්ෂාවට ලක් කර ඇත්තේ. ඒ අනුව මෙම පරීක්ෂාවේදී මුඛාවරණ නොපැළඳ දුම්රියෙන් ගමන්ගත් මගීන්ව දැනුවත් කිරීමටත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කළ අතර බස් රථවලින් ගමන් ගන්නා මගීන්වද මෙසේ පරීක්ෂා කිරීමට සහ දැනුවත් කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කර තිබුණා. දුම්රියෙන් ගමන් ගන්නා මගීන්ව COVID-19 වෛරසය හේතුවෙන් පනවා ඇති නිරෝධාන රෙගුලාසි පිළිපදින ලෙස නිරන්තරයෙන් දැනුවත් කිරීමට පියවර ගන්නා බවයි මෙම පරීක්ෂාවට එක් වූ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සඳහන් කළේ. කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමත් සමග ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් මාලිගාවත්ත පොලිසිය මාලිගාවත්ත ප්‍රදේශයේදී අද පෙරවරුවේ සිදු කරනු ලැබුවා. කෑන්වල ඇතුළේ යන්න දුරස්ථභාවය තියාගන්න පුළුවන් අවස්ථාවල තියාගන්න මේ බස්වල තොරවට වඩා පටවන්නේ නැහැ නේ. ඒ නිසා මාස්ක් එක පාවිච්චි කරන්න, සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමවේදයන් භාවිත කරන්න. ඒ අනුව එහිදී මාර්ගයේ ගමන් ගන්නා රියදුරන් සහ පදිකයින් අත්පත්‍රිකා ලබා දී දැනුවත් කිරීම සිදු කෙරුණු අතර ඔවුන්ට මුඛාවරණ ලබා දීමද මෙහිදී සිදු කෙරුණා. බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත මෙම කටයුත්ත සිදු කළ අතර මෙම අවස්ථාවට මාලිගාවත්ත පොලිසියේ ප්‍රජා පොලිස් ස්ථානයකගේ ස්ථානාධිපති විරසිංහ විජේකෝන් මහතාද එක් වුණා. COVID-19 වෛරසය පැතිර යාමේ අවදානම හේතුවෙන් සෞඛ්‍යංශ විසින් නිකුත් කර ඇති රෙගුලාසි වන උද්‍යානවලටත් ක්‍රියාත්මක වන බව වනජීවි සහ වන සංරක්ෂණ අමාත්‍ය සී.බී. රත්නායක මහතා පවසනවා. මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් කරමින් සී.බී. රත්නායක මහතා සඳහන් කළේ වනජීවි අමාත්‍යංශය යටතේ පාලනය වන සියලුම උද්‍යාන නැරඹීම සඳහා ප්‍රවේශ පත්‍ර නිකුත් නොකරන බවයි. එසේම ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ එම ස්ථානවල ජනතාව ඒකරාශී වීමෙන් සෞඛ්‍යංශ විසින් පනවා ඇති නිරෝධාන රෙගුලාසි උල්ලංඝනය වීමක් නිසා ජාතික වන උද්‍යාන නැරඹීමට ප්‍රවේශ පත්‍ර නිකුත් නොකරන බවයි. ජාත්‍යන්තරව පිළිගත් සුදුසුකම් සහිත සහතිකයක් ඇති පුහුණු ශ්‍රමිකයන් විදේශ රැකියා ක්ෂේත්‍රයට යොමු කිරීමේ වැඩපිළිවෙල කඩිනම් සහ විධිමත් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් ලබා දී තිබෙනවා. ඒ විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළඳපොළ විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි වැඩපිළිවෙල පිළිබඳව ඊයේ පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපති මාධ්‍යංශය සඳහන් කළේ ජාත්‍යන්තරව පිළිගත් සුදුසුකම් සහිත සහතිකයක් ඇති පුහුණු ශ්‍රමිකයින් විදේශ රැකියා ක්ෂේත්‍රයට යොමු කිරීම මගින් රටට මෙන්ම ශ්‍රමිකයන්ටද ඉහළ ප්‍රතිලාභාත් කරගත හැකි අතර රැකියා සුරක්ෂිතතාව තහවුරු වන බවයි. පුහුණු ශ්‍රමිකින් සඳහා ලෝක රැකියා වෙළඳපොලේ ඉහළ ඉල්ලුමක් පවතින අතර කොරියාව ජපානය වැනි රටවල රැකියා වෙළඳපොළ ඉලක්ක කරගනිමින් පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව මෙහිදී ජනාධිපතිවරයා අවධාරණය කර තිබෙනවා. එමෙන්ම විදේශ සේවා නියුක්ති කාර්යාංශය සහ වෘත්තීය පුහුණු අධිකාරිය ඒකාබද්ධව මේ සඳහා සැලසුම් සකස් කරන ලෙසයි ජනාධිපතිවරයා එහිදී උපදෙස් ලබා දුන්නේ. පෝලන්තය, රුමේනියාව වැනි නැගෙනහිර යුරෝපීය රටවල රැකියා වෙළඳපොළ මෙවන විට ශ්‍රී ලංකාවට විවෘතව පවතින අතර එයට සරිලන ශ්‍රම බලකායක් නිර්මාණය කළ යුතු බවද ජනාධිපතිවරයා පෙන්වා දී තිබෙනවා. උපාධිධාරීන් සඳහා ඇති විදේශ රැකියා අවස්ථා හඳුනා ගැනීමේ වැදගත්කමද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දී ඇති අතර මේ දක්වා ඒ පිළිබඳ නිසි අවධානය යොමු වී නැති කලා උපාධිධාරීන්ටුවද මෙම අවස්ථා හිමි කරගත හැකි බවද ජනාධිපතිවරයා පවසනවා. මෙරටින් වාර්ෂිකව ලක්ෂ 2ක් පමණ විදේශ රැකියා සඳහා පිටව යන අතර කොවිඩ් වසංගතය හේතුවෙන් මේ වසරේ එම පිරිස 40,000කට සීමා වී ඇති බවද මෙහිදී අනාවරණය වුණා.
COVID-19 වසංගතයට සාර්ථකව මුහුණ දෙමින් විදේශ රටවල ගුවන් තොටුපළ හා ගුවන් අවකාශය විවෘත කළ වහාම පුහුණු ශ්‍රමිකයින් වැඩි සංඛ්‍යාවක් විදේශ රටවල සේවයට යොමු කිරීම සඳහා මෙම කාලය තුළදී ඔවුන්ට භාෂා පුහුණු ලබා දීම හා පුහුණු කිරීම පුළුල් කර විදේශ ශ්‍රම වෙළඳපොළ සඳහා අවශ්‍ය පුහුණු ශ්‍රමිකයින්ගේ සංචිතයක් ස්ථාපනය උදෙසා දැනටමත් පුහුණු මධ්‍යස්ථාන 17ක පන්ති ආරම්භ කර ඇති බව මෙහිදී සාකච්ඡාවට ලක් වූ බවයි ජනාධිපති මාධ්‍යාංශය සඳහන් කළේ. රැකියා ගිවිසුම් අවසන් වුවද COVID-19 වසංගතය හේතුවෙන් සිය රටට පැමිණීමට නොහැකිව සිටින ශ්‍රමිකයින්ගේ රැකියා ගිවිසුම් දීර්ඝ කිරීම සඳහා අදාළ ආයතන සහ අංශ සමග සාකච්ඡා කරන ලෙසද ජනාධිපතිවරයා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට උපදෙස් ලබා දී තිබෙනවා. විදේශ ශ්‍රමිකයන් උපයන විනිමය මෙරටට ගෙන්වා ගැනීමට රාජ්‍ය බැංකුව ශ්‍රමිකයාගේ පැත්තේ සිට කටයුතු කළ යුතු බවත් වඩා ආකර්ශනීය සහ නිර්මාණශීලී වැඩසටහන් හඳුන්වා දීම මගින් එය ප්‍රවර්ධනය කළ හැකි බවත් ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්යසාධක බලකායේ ප්‍රධානී වැසිල් රාජපක්ෂ මහතාද මෙහිදී පෙන්වා දී තිබෙනවා. ශ්‍රමිකයින් විදේශගත කරන රැකියා නියෝජිත ආයතන වඩාත් වගකීමෙන් කටයුතු කළ යුතු වන අතර ශ්‍රමිකයින්ට විදේශයන්හිදී සිදුවන හිරිහැරවලදී මෙම ආයතනවල මැදිහත්වීම ප්‍රමාණවත් නොවන බවට චෝදනා පවතින බවද ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් පෙන්වා දී තිබෙනවා. පොඩි වෙනසක් කරන්න ඕන. විදේශ විනිමයම නෙවෙයි. මිනිහා ගැනනේ බලන්න. ඒ මිනිහාගේ පවුලත් නැති වෙලා, මිනිහාගේ සල්ලිත් නැති වෙලා මොන විදේශ විනිමය ආවත් වැඩක් නැහැ. මිනිහාව ජීවත් කරවීම තමයි මූලික. අපි මේ ප්‍රශ්න හඳුනාගෙන ඊට එහා වැඩි තැනකට මේක ගෙනියන්න. දැන් කතා වුණානේ දැන් කවුද කිව්වා ෆිලිපීන්ස් වලින් ගියාම ඒගොල්ලෝ රෙකග්නයිස් කරනවා. ඒගොල්ලෝ හොඳ තැන්වල ඉන්නවා. දැන් ඉන්න තැන ගැනම කතා කරලා වැඩක් නැහැ. දැන් ඉන්න තැනින් ඊළඟ තැනට අපි යන්නේ කොහොමද? ඒ කියන්නේ වඩාත් කොලිෆයිඩ් අය යවන්නේ කොහොමද? ඒතකොට කොලිෆයිඩ් අය යවුවම තමයි ඒ අයටත් හොඳ පඩියක් හම්බ වෙන්නේ. ඊළඟට අපි බලන්න ඕනේ මේ ප්‍රශ්න අඩු කරගන්න කොහොමද? මේ ප්‍රශ්න එතන තියෙනකොට මෙහි ෆැමිලිස් වලත් ප්‍රශ්න තියෙනවානේ. ඉතින් අපි මේවම තව තල්ලු කරලා තව ගිහිල්ලා තවත් ප්‍රශ්න ඇති කරන්න වැඩක් නැහැ. 2021 වසරේ සිට ඉදිරියට පාසලක එක් පන්තියක සිටිය හැකි උපරිම සිසුන් සංඛ්‍යාව 45 සීමාව දක්වා සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව ඊට අදාළ නීතිමය කටයුතු සිදු කිරීම සඳහා නීතිපතිවරයා වෙත එම යෝජනාව ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව පළ වූ බවයි අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළේ. සිසුන්ගේ නිදහස් අධ්‍යාපන අයිතිය වඩාත් සුරක්ෂිත කරමින් ප්‍රශස්ත ඉගෙනුම් ක්‍රියාවලියකට සිසුන් සහ ගුරුවරුන්ට සහභාගී වීම සඳහායි අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා විසින් මෙම යෝජනාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර ඇත්තේ. 2015 වර්ෂයේ ඔක්තෝබර් 21 වන දිනති අමාත්‍ය මණ්ඩල තීරණය අනුව 2021 සහ ඉන් ඉදිරියට පන්තියක සිටිය යුතු ශිෂ්‍ය සංඛ්‍යාව 35ක් ලෙස අඩු කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉල්ලීම් මත ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබෙනවා. එමෙන්ම දෛනිකව පාසල්වලට සිසුන් ඇතුළත් කර ගැනීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත ලැබෙන ඉල්ලීම් සංඛ්‍යාව 3000කට අධික බැවින් 2023 දක්වා බලපැවැත්වෙන පරිදි මෙම උපරිම සීමාව වැඩි කිරීමේ තීන්දුව ගෙන ඇති බවයි අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ. COVID-19 වෛරසය සඳහා එන්නතක් මේ වසර අවසානය වන විට හඳුන්වා දිය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්රෝස් ඇඩනම් පවසනවා. ජිනීවාහිදී මාධ්‍ය හමුවක් පවත්වමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රොස් ඇඩනම් ප්‍රකාශ කර ඇත්තේ එන්නතක් සොයාගැනීමේ ක්‍රියාවලිය සඳහා සියලු රටවල් සහයෝගය ලබා දිය යුතු බවයි. මේ වන විට කොවිඩ් වෛරසයට එරෙහිව නිර්මාණය කළ එන්නත් 9ක් පරීක්ෂණ මට්ටමේ පවතින බවද ඔහු අවධාරණය කර තිබෙනවා. මේ අතර COVID-19 වසංගතයට එරෙහිව චීනය නිපදවන ලද එන්නත් කිහිපයක් තුංග නදීරේ සායන් කත්හදා බැලීම් සිදු කරන බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළා. ඒ අනුව ඒවායේ සාර්ථකත්වය මත බෙදාහැරීමේ කටයුතු සඳහා එම එන්නත් ලෝක සෞඛ්‍ය සංවිධානයට ලබා දීමට හැකිවනු ඇති බවයි චීන බලධාරීන් ප්‍රකාශ කළේ. ඇතැම් එන්නත් බ්‍රසීලය, ඉන්දුනීසියාව සහ බංගලාදේශය වැනි රටවල තුංග නදීරේ සායනික අත්හදා බැලීම් සිදු කරන බවද විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙනවා. මේ අතර ඇමරිකාවේ ප්‍රාන්ත 6ක නැවත වරක් කොවිඩ් වෛරසය පැතිර යාමේ අවදානම හේතුවෙන් නීති දැඩි කර තිබෙනවා. විස්කොන්සින්, නර්බ්‍රස්කා, උතුරු ඩැකෝටා, දකුණු ඩැකෝටා, වයෝමින් සහ මොන්ටානා යන ප්‍රාන්තවල මෙලෙස කොවිඩ් වෛරසය පැතිර යාමේ අවදානම ඉහළ ගොස් ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. එමෙන්ම එක්සත් ජනපදයේ බෝවන රෝග පිළිබඳ ප්‍රමුඛතම විශේෂඥ වෛද්‍යවරයා වන ඇන්තනි ෆෞසි මහතා සඳහන් කරන්නේ මහජන සෞඛ්‍ය ආරක්ෂා කිරීමේ පියවර අනුගමනය නොකරන්නේ නම් මෙම ශ්‍රීත ඍතුවේදී එරට COVID-19 ආශ්‍රිත මරණ සංඛ්‍යාව ලක්ෂ 4ක් පමණ වනු ඇති බවයි. ඒ අනුව ඔහු පෙන්වා දී ඇත්තේ මුඛාවරණ පැළඳීම, සමාජ දුරස්ථභාවය පැවැත්වීම, නිතර අත්සේදීම සහ ගෘහස්ථව පිරිසක් සමග රැඳී සිටිනවා වෙනුවට හැකි තරම් එලිමහනක රැඳී සිටීම වැනි සරල පියවර අනුගමනය කිරීමට සෑම කෙනෙකුටම හුරුවන ලෙසයි.
ලොව වැඩිම කොවිඩ් මරණ හා ආසාදිතින් සංඛ්‍යාවක් වාර්තා වන ඇමරිකාවේ මුළු කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 77,721 ඉක්මවා ගොස් තිබෙනවා. ඒ ගත වූ පැය 24 තුළ නව ආසාදිතයින් 43,660 දෙනෙකු වාර්තා වීමත් සමගයි. එමෙන්ම ගත වූ පැය 24 තුළ නව මරණ 790ක් හඳුනා ගැනීමත් සමග එරටින් වාර්තා වන සමස්ත කොවිඩ්-19 මරණ සංඛ්‍යාව 2,15,836ක් බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ. මේ අතර කොවිඩ් මරණ සංඛ්‍යාව ඉහළ යාමත් සමග ඉන්දියාවේ සිරුරු මිහිදන් කිරීමට ඉඩකඩ සීමා වී ගොස් තිබෙනවා. 1924 වසරේ ඉදිකළ දිල්ලියේ පැරණිතම මුස්ලිම් සුසාන භූමියේ ඉතිරි වී ඇති බිම් ප්‍රදේශයේද ඒ අනුව හෙළිපෙහෙළි කරන බවයි ඉන්දිය මාධ්‍ය වාර්තා කරන්නේ. ඉන්දියාවෙන් ගත වූ පැය 24 තුළ ලොව වැඩිම මරණ සහ ආසාදිතයින් වාර්තා වී තිබෙනවා. ඒ අනුව ගත වූ පැය 24 තුළ නව ආසාදිතයින් 72,106ක් වාර්තා වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. එමෙන්ම රටින් ගත වූ පැය 24 තුළ නව මරණ 991ක් වාර්තා වී තිබෙනවා. මේ වන විට ඉන්දියාවේ සමස්ත මරණ සංඛ්‍යාව 1,04,591ක් දක්වා ඉහළ ගොස් ඇති අතර සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 67,57,131ක් ලෙසයි දැක්වෙන්නේ. දිනක සටහන් නිමවන්නට මත්තෙන් හෙට දවසේ වැදගත්කම ගැනයි දැන් සොයා බලන්නේ. හෙට ඔක්තෝම්බර් 8 වනදා ශ්‍රී ලංකාවේ පළමු සංවිධානාත්මක බයිසිකල් ධාවන තරගය පවත්වා ඇත්තේ 1950 ඔක්තෝම්බර් මස 8 වන දිනයි. එය සමස්ත ලංකා පාපැති මැරතන් තරඟාවලිය ලෙස නම් කර ඇති අතර එය රත්මලානේ සිටයි ආරම්භ කර ඇත්තේ. එක්සත් ජනපදයට අයත් දූපත් රාජ්‍යයක් වන හවාහි ව්‍යවස්ථාව ප්‍රකාශයට පත් කර ඇත්තේ 1840 ඔක්තෝම්බර් මස 8 වන දිනයි. රුසියානු අභ්‍යවකාශගාමීන් දෙදෙනෙකු ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් පිටතදී පළමු අභ්‍යවකාශ ගමන සිදු කර ඇත්තේ 2001 ඔක්තෝම්බර් මස 8 වන දිනයි. ඒ සමගින් ශ්‍රද්ධා ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා. හම්බුවමු හෙටත් සවස 6:30ට. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube චැනලය සබස්ක්‍රයිබ් කර සීනුව සලකුණ වන්න.